තාත්වික සංඛ්‍යා දැන් ඉස්සෙල්ලාම තියෙනවා නිකිල කුලකය කියලා නිකිල කුලකය ඒකට මෙන්න මේ Z වගේ යනවාම Z කියලා මේ සංකේතයක් දාන නිකිල කුලකයට. දැන් නිකිල කියන්නේ දැන් සංඛ්‍යා රේඛාවක් ගත්තොත් සංඛ්‍යා රේඛාව මෙහෙම තියෙන්නේ සංඛ්‍යා රේඛාව. ඒකයි පූර්ණ සංඛ්‍යා ගත්තොත් එහෙනම් පූර්ණ සංඛ්‍යා මැද්දේ බිඳුව තියෙනවා. ඊපස්සේ යහුණු පැත්තේ තියෙනවානේ ධන සංඛ්‍යා. ධන 1 2 3 4 ඔහොම තියෙනවානේ. මමේ තියෙනවානේ ඍණ සංඛ්‍යා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඔහොම තියෙන්නේ. එතකොට මේ නිකිල වල කියන්නේ මෙන්න මේවට. නිකිල කියන්නේ ධනහාරින පූර්ණ සංඛ්‍යා කුලකේ. ධනහාරින පූර්ණ සංඛ්‍යා ටික තමයි හරි. එන බිඳුවක් වෙනවා හරි. බිඳුවක් වෙනවා. බිඳුවක් අතුලත්ව කියලා ලියන්නේ. අතුලත්ව නිකිල කුලකය ලෙස හැඳින්වේ. ඉසෙට් කියලා මෙන්න මෙහෙම ලියන්නේ නිකිලනේ හරි. නිකිල කොටස් දෙකක් තියෙනවා. එකක් ධන නිකිල. ඒකට කියනවා මෙන්න මේ ඉසෙට් ධන කියලා මේ. ධන නිකිල. අනිත් ඒවා දෙන අනිත් ඒවා මේ ඍණ නිකිල හරි. ඍණ නිකිල. ඒකට කියන්නේ ඉසෙට් ඍණ කියලා. ඊට පස්සේ බිඳුව වෙනම තියෙනවා. හරිද? බිඳුවක් තියෙනවා වෙනම. එතකොට අපිට ලියන්න පුළුවන් ඉසෙට් ධන කුලකේ ලියන්න කිව්වොත් එහෙම ලියන්න. ඉසෙට් ධන කියන්නේ ධන කියලා කුලකේ ලියන්න ඕනේ. කොහොමද 1 2 3 4 එහෙම යන්නේ. ඔන්නෝම දිගටම යනවා හරි. ඊළඟට ඉසෙට් ඍණ 1 ඍණ කියලා ටික. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඔහොම යන්නේ. හරිනේ නෝ තමයි ඉන්නේ දැන්. එතකොට ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ ප්‍රකෘති සංඛ්‍යා කුලකේ. ඒකට n කියලා තමයි දාන්නේ. ඒ n කියලා කියන්නේ. මේකට අපි කියන්නේ මේ ගණින සංඛ්‍යා. ධන සංඛ්‍යා. හරිනේ කුලකේ තමයි මේකට ගන්නෙ. කුලකේ ප්‍රකෘති සංඛ්‍යාවේ හරි දැන් අපි සාමාන්‍යයෙන් ගණන් කරන්නේ සංඛ්‍යා 1 2 3 එහෙම ගන්න. ඒ ටික තමයි මේ ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ. ඒතර මේක ලියන්න පුළුවන් මේ n කුලකේ ලියන්න පුළුවන් 1 2 3 4 5 අය ඔන්නෝම ලියන්න පුළුවන් දිගටම. ඒක නැත්නම් මේ ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ මේ නිකිල වල කොටසක් තමයි ඈ. තව නිකිල. ධන නිකිල තමයි මේ ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ. ඊළඟට තියෙනවා පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා. මේක අපි කියන්නේ භාගයක් ලෙස ලියන්න පුළුවන් සංඛ්‍යා. හරි? ඒ කියන්නේ මෙහෙමයි
හරයේ සහ ලවයේ දැන් භාගයක හරය හා ලවයේ තියෙනවනේ. හරයේ සහ ලවයේ නිකිල සංඛ්‍යා ලෙස ලිවිය හැකි සංඛ්‍යා සියලුම සංඛ්‍යා ටික. නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යානේ. ඒතර හරය ලවයේ පූර්ණ සංඛ්‍යාව වගේ ලියන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ නැත්තම් කිව්වොත් එම් භාගය තමයි. දැන් මේක මෙහෙම ලිව්වොත් භාගය. මේකත් භාගයක්නේ. ඒතර මේ පරිමේය සංඛ්‍යාව. එහෙම ලියන්න පුළුවන් නම් භාගයක් වගේ ලියන්න පුළුවන් නම් ඒක පරිමේය. 100න් 11 මේකත් හරි. නැත්තම් අපි ගමු ඍණ 28 බෙදීම 17. මේ හැම එකෙම මේ හරේ ලවයේ දෙකේම තියෙන්නේ මොකද්ද? නිකිල සංඛ්‍යා තියෙන්නේ. දැන් අපි සාමාන්‍ය මේ පූර්ණ සංඛ්‍යාව මෙන්න මේ පහ ගමු. පහ කියන්නේත් මොකද්ද? පහ කියන්නේත් පහ බෙදීම 1. එහෙනම් පහ කියන්නේත් නිකිලයකුත් වෙනවා පරිමේය සංඛ්‍යාවකුත් වෙනවා දෙකම වෙනවා. තවම තියෙන්නේ මේ උදාහරණයක් ලියමු. ඍණ 555 බෙදීම 100 101 වගේ. ඔය උදාහරණ ටිකක් හරි. පරිමේය කියන්නේ මේ අර වගේ ලකුණක් දාන්න එපා. ඒකට දාන්නේ Q කියලා. පරිමේය. ඉස්සෙල්ලාම Z තිබ්බා ඊට පස්සේ n තිබ්බා දැන් Q පරිමේය සංඛ්‍යා. එතන පරිමේය සංඛ්‍යා ලියන්නේ කොහොමද? මේ Q සමානයි මේ කුලකේ ලියන්නේ. කුලක ලියන ක්‍රමයේ ලියන්නේ මෙන්න මෙහෙමයි. පරිමේය සංඛ්‍යා සමානයි A බෙදීම B. ඒ කියන්නේ භාගයක්. එහෙම ලියන්න පුළුවන් නම් පරිමේය සංඛ්‍යා භාගයක් වශයෙන් ලියන්න පුළුවන් නම් හරි. ඊට පස්සේ ලියන්න ඕනේ A, B. ඒ කියන්නේ A සහ B මෙතන දාන සංඛ්‍යා දෙකම නිකිල වෙන්න ඕනේ. ඒ වගේ මොකද්ද? හා B බිඳුව වෙන්නත් බෑ. මේ යට බිඳුව දාන්න බෑනේ. අපරිමේය සංඛ්‍යා. මේක කියන්න පුළුවන් අර කිව්වාගේ පරිමේය නොවන සියලු සංඛ්‍යා ලියන්න පුළුවන්. අරනේ සංඛ්‍යා රේඛාවේ දැන් සංඛ්‍යා රේඛාව අපි ගත්තොත් තාත්වික සංඛ්‍යා රේඛාවේ. මේ සංඛ්‍යා රේඛාවක් ගහනවන්නේ. ඒකට තාත්වික සංඛ්‍යා රේඛාව. ඒකට අපි තව වචනයක් කියන තාත්වික සංඛ්‍යා රේඛාව කියලා. ඒතර තාත්වික සංඛ්‍යා රේඛාවේ මේ පරිමේය සංඛ්‍යා නොවන සියලු සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා වේ. ඒ කියන්නේ දැන් අර භාගයක් වශයෙන් ලියන්න පුළුවන් ඒවා පරිමේය කළා. ලියන්න බැරි ඒවා අපරිමේය කරනවා. එච්චරයි. හරිනේ. එතකොට දැන් මේකට ප්‍රධාන වශයෙන් ඉන්නේ මොනවද? දැන් සංඛ්‍යා රේඛාවක් ගත්තොත් දැන් එහෙම ගැහුවොත් එහෙම බිඳුව තියෙනවා මැද. ඊට පස්සේ මෙතන පොඩ්ඩක් ඈඩ් කරලා ලියනවා 1 2 කොහොම තියෙනවනේ. ඍණ 1 ඍණ 2 කොහොම තියෙනවා. හරි. එතකොට මේ මැද තියෙනවනේ භාග තියෙනවනේ. මෙතන තියෙනවා ගානේ මැද තියෙනවා භාගය. මේ හරියේ තියෙනවා මෙතන 4න් 1 මෙතන 4න් 3 මේ ඔක්කොම භාගනේ. ඒතර දැන් මේ භාග වලට අහු වෙන්නේ නැති. ඒ වගේ මේ පූර්ණ සංඛ්‍යාත් වෙන්නේ නැති. පූර්ණ සංඛ්‍යා කියන්නේ භාගනේ. පූර්ණ සංඛ්‍යා කියන්නේ දැන් දෙක අපි ගත්තොත් දෙක කියන්නේ භාගයන්නේ. දෙක ඇත්තෙන් වෙන්නේ මෙහෙමනේ. දෙක බෙදීම එකනේ දෙන්නේ. ඒතර එකත් භාගයක්. ඒතර මේකත් පරිමේය සංඛ්‍යාවක්. ඒ නිසා දැන් ඒ වගේ ඒවාට අහු වෙන්නේ නැති සංඛ්‍යා තියෙනවා. මේව ලියන්න බැරි සංඛ්‍යා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම වර්ගමූල සංඛ්‍යා තමයි ගොඩක් වෙලාවට ඉන්නේ ඕකට. වර්ගමූල දෙක කියලා ගත්තොත් දැන් අපි මේ එකේ වර්ගමූලය දන්නවා 1යි නේ. ධන හෝරෙන 1යි. හතරේ වර්ගමූලය දන්නවා 2යි කියලා ධන හෝරෙන. 16 වර්ගමූලය 4යි. එහෙම දන්නවනේ. හැබැයි වර්ගමූල දෙක ගන්න බෑ. ගන්න බෑ කියන්නේ මේ ගන්න පුළුවන් ගොඩක් දිගයි ඈ. ඒක ඉවරයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් වර්ගමූල දෙක අපි ගත්තොත් ඒකට අගයක් එනවා 1.0 දැන් පොතේ දිනන දැනට අර 1.4යි
1 4 2 1 3 5 6 ඔන්නෝම දිගට යනවා. ඉවරයක් වෙන්නේ නැහැ මේක හරි. දිගටම බෙදුවත් මේක ඉවරයක් වෙන්නේ නැහැ. මරණ ගම්ම හැදුවත් උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ හරි උත්තරයක් ගන්න බෑ. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් මේ අපරිමේය සංඛ්‍යාව. ඒක ඊට පස්සේ උදාහරණයක් මෙහෙම වර්ගමූල 3. ඒකත් ඒ වගේ. 1.7 3 2 ඔන්නෝම දිගටම යනවා ඉවර වෙනකම්. ඉවරයක් නැහැ ඒක. දැන් අර පූර්ණ වර්ගවල වර්ගමූල නැතුව පූර්ණ වර්ග දිනවනේ. පූර්ණ වර්ග කියන්නේ මොකද්ද? සම්පූර්ණ වර්ගනේ සමතුල සංඛ්‍යානේ. 1 4 16 මේ 9 16 25 36 මේ තමයි පූර්ණ වර්ග කියන්නේ. මේ පූර්ණ වර්ග හැරෙන්න ඉතුරු වේ වගේ තුන් සංඛ්‍යාවල වර්ගමූල. වර්ගමූල 3 වර්ගමූල 5 වර්ගමූල 6 වර්ගමූල 8 ඔය ඔන්නවා තමයි ගොඩක් වෙලාවට එන්නේ අපරිමේය සංඛ්‍යාවට එන්නේ. දැන් උදාහරණ අපි ගත්තොත් වර්ගමූල 2 වර්ගමූල 3 දැන් වර්ගමූල 2 තියෙන්නේ 1.4 නේ මෙන්න මේ හරියදී. මෙන්න මේ හරිය අපිට එනවා වර්ගමූල 2. මේ හරියන වර්ගමූල 3. ඔන්න වගේ එනවා හරිනේ. දාගමු මෙහෙම වර්ගමූල 20 වර්ගමූල 90 ඔන්නෝම දිගට දාන්න පුළුවන්. 101 ඔය උදාහරණ. තව තියෙනවා පයි තියෙනවානේ. පයි වලගයත් යන්න පුළුවන්. අපරිමේය සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා කුලකේ. එකට කියනවා R කියලා නේ. R. මේකේ කියන්නේ මෙහෙමයි. පරිමේය සහ අපරිමේය සංඛ්‍යා සියල්ලම එකතු වූ හරි එකතු කුලකේ මේ තමයි තාත්වික සංඛ්‍යාවෙන් හරි ආදි සංඛ්‍යා කුලකයේ වේ. ඒ කියන්නේ දැන් අර මම ඇඳ වගේ මේ ඉස්සෙල්ලා ඇඳ වගේ මේක තමයි අර තාත්වික සංඛ්‍යා රේඛාව. දැන් අපි සාමාන්‍ය සංඛ්‍යා රේඛාවන් දින එක තමයි මේ දින. එක තමයි තාත්වික සංඛ්‍යා කුලකය කියන්නේ. ඒකට දැන් මෙතන බිඳුව 1 2 කොහොම තියෙනවනේ. ඍණ 1 ඍණ 2 කොහොම තියෙනවා. එතන මේක ඇතුලේ මේ වර්ගමූල තියෙන වර්ගමූල වගේව තමයි අතාත්වික එන්නේ. ඒ අතාත්වික ඒවා ටිකයි අර නිකිල කියන ටිකයි භාගයි ඔක්කොම එකතු වුණාට පස්සේ සම්පූර්ණ එක තමයි තාත්වික සංඛ්‍යා කුලකය වෙන්නේ. හරිනේ. දැන් මෙතන තියෙනවා නම් තියෙනවා භාගේ. මේ හරිය තියෙනවා පයි. පයි නෙමෙයි මේ වර්ගමූල 2. වර්ගමූල 3 ඔන්නෝ. මේ හරිය වර්ගමූල 5. මේ හරිය නම් අපි ගත්තොත් ඍණ 5න් 3. මේ ඔක්කොම භාග. භාග මේ ඍණ එක කියන්නේ භාගයක් තමයි. ඒ කියන්නේ මේක පරිමේය සංඛ්‍යාවක් තමයි. හැබැයි නිකිල කියලාත් අපි කියනවා. ප්‍රධානයෙන් අපි කියන්නේ නිකිල කියලා. නිකිල. මේවා නිකිල. එතකොට මේවා මෙතන ඇත්තම තියෙනවා R වල තියෙනවා මොකද්ද? පරිමේය සංඛ්‍යා කුලකයේ ඇත්තම තියෙනවා නිකිල තියෙනවා. නිකිල හරි ඊට පස්සේ පරිමේය සංඛ්‍යා එන ඔක්කොම. අපරිමේය සංඛ්‍යාත් එනවා. ඔය හැම එකම තියෙනවා හරි ඔක්කොම තියෙනවා. ඊට පස්සේ සංඛ්‍යාවක දශම නිරූපණය කියලා තියෙනවා. ඊළඟ මාතෘකාව.
සංඛ්‍යාවක දශම නිරූපණය. ඉස්සෙල්ලා අපි බලමු ඒකේ පරිමේය සංඛ්‍යාව දශම නිරූපණය. හරි පළවෙනි එක. ඒක යට තියෙනවා පරිමේය සංඛ්‍යාවක දශම නිරූපණය. හරිනේ. එතන මේක ගන්නේ කොහොමද? දැන් උදාහරණයක් අපි ගමු මේකට භාගයක් ගමු. උදාහරණයක් ගත්තොත් ඉස්සරහ පූර්ණ සංඛ්‍යාවක් ගමු. 7 කියලා හරි. නැත්නම් 8 ගමු 8. දැන් 8 කියන්නේ මොකද? ඇත්තටම දශම සංඛ්‍යාවල ලියුවොත් කොහොමද 8 කියන්නේ? 8 කියන්නේ 8.0.0.0.0 ඔහොම දිගට යනවනේ. හරිනේ. අපි තව එකක් ගත්තොත් භාගය. භාගය කොහොමද දෙන්නේ? අපි ගත්තොත් එහෙම දශම වලින් එන්නේ මෙහෙම 0.5යි බෙදලා බලනවා නම් බෙදලා බලන්නේ නැහැ. එතන 0.5යි 0.0.0 ඔහොම දිගටම යනවා. තව එකක් ගත්තොත් අපි හිතමු 4න් 3 කියලා. 4න් 3. ඒක බෙදලා බලන්න 3 බෙදීම 4 අරන් බලන්න කීයද කියලා 0.7යි 5යි 0.0.0 දිගටම. හරිනේ. තව සංඛ්‍යා තියෙනවා මෙහෙම. 3 1. 3 1 කියන්නේ මොකද්ද? 0.3යි 3යි 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 3 දිගටම යනවා. හරිනේ. තව එකක් අපලා මේ වගේ 211 බෙදීම 99. එතන උත්තරය අපිට එන්නේ 2.1 3යි 1 3යි 1 3යි 1 3. ඔන්නව දිගට 1 3 වෙන්නේ. හරි. එතකොට දැන් මේ ටිකේ මෙන්න මේ සෙට් එකේ මේ ටිකේ පොදු ලක්ෂණයක් තියෙනවා. මේ සංඛ්‍යා ඔක්කොම සමාවර්ත දශම. සමාවර්ත දශම හරි. ඒ කියන්නේ සමාවර්ත කියන්නේ නැවත නැවත එදීම කියලා. නැවත නැවත එදීම. හරිනේ. දැන් මේක බැලුවොත් මොකද්ද සමාවර්තය වෙන්නේ? සමාවර්තනය වෙන්නේ මේ බිඳුව දිගටම බිඳුව වදින්න. මේක සමාවර්තනය වෙන්නේ මේකෙත් බිඳුව. මේ පහෙන් පස්සේ ඔක්කොම බිඳුව. මේකෙත් 7යි 5 පහෙන් පස්සේ බිඳුව තමයි සමාවර්තනය වෙන්නේ. මේක සමාවර්තනය වෙන්නේ 3 මේ. දිගටම 3 යන්නේ. මෙතන සමාවර්තනය මොකක්ද? 1 3 1 3 1 3 1 3 අන්න එහෙම දිගටම යනවා. හරිනේ. එතකොට දැන් මේ වගේ තියෙනවා සංඛ්‍යා හරිනේ. එතකොට දැන් පරිමේය සංඛ්‍යාවල මෙන්න මේ සමාවර්තනය වෙන කොටස් තියෙනවා. හරිනේ. ඊට අපිට ලියන්න පුළුවන් මොකද්ද? පරිමේය සංඛ්‍යාවල ලියන්න පුළුවන් එක ගුණාංගයක් මෙහෙම. යම් සංඛ්‍යාංක ඛණ්ඩයක් හරි. යම් සංඛ්‍යාංක ඛණ්ඩයක්. මොකද වෙන්නේ? ඛණ්ඩයක් අඛණ්ඩව සමාවර්තනය වීම. අඛණ්ඩව සමාවර්තනය. හරි. වීම පරිමේය සංඛ්‍යාවල ලක්ෂණයකි. හරිනේ. ඊට පස්සේ දැන් සමාවර්ත වෙන්නේ මේ කොටස මේ සමාවර්ත වෙන කොටස බිඳුව આવොත් එහෙම දිගටම බිඳුව සමාවර්ත වෙනවා මේ වගේ මේ 8න් පස්සේ ඔක්කොම බිඳුනේ තියෙන්නේ මේකෙත් බිඳුනේ තියෙන්නේ. අන්නේ සමාවර්තන කොටස බිඳුව වෙනවා නම් ඒවට අපි වෙනම නමක් කියනවා අන්ත දශම කියලා. හරිද? ඒක ලියගමු. සමාවර්තන වෙන කොටස
සමාවර්තනය වන්නේ බිඳුව නම්. බිඳුව නම්. මේ කියන්නේ බිඳුව කියන්නේ දිගටම බිඳුව තියෙන්නේ. එතන ඉවරයි හරි. ඒවා මොනවද? අන්ත දශම කියලා කියනවා. අන්ත දශම. අන්ත දශම. ලෙස හැඳින්වේ. අනිකුත් සමාවර්තනය වන. ඒ කියන්නේ පරිමේය සංඛ්‍යා හරි. දශම සංඛ්‍යා සියල්ලම අර බිඳුව සමාවර්තනය වෙන්නේ නැති ඒවා නම් සමාවර්තනය වෙනවා නම් ඒව අන්ත දශම කියනවනේ. ඒව වෙන්නේ නැති අනිත් ඔක්කොම ටික සංඛ්‍යා සියල්ලම සමාවර්ත දශම වේ. ඒ සමාවර්ත